ආයුබෝවන්. අද ඔයාලා එකතු වෙන්නේ ඇස්ට්‍රොලොජි හින්දා YouTube channel එකත් එක්ක. අද මේ වීඩියෝෙන් කතා කරන්නේ කොහොමද නිවැරදිව පලාපල කියන්නේ කියලා. ඉතින් නිවැරදිව පලාපල කියන්නේ කොහොමද කියලා දැනගන්න වීඩියෝ එක අවසානයේ තෙක් රැඳී සිටින්න. මොකද ඉතාමත්ම වැදගත් වීඩියෝයක් වේවි මේක ඔබට. ඉතින් ඔබ දන්නවා සාමාන්‍යයෙන් මිනිස්යන් එක එක විදිහයි. ඉතින් මෙතන ඉන්නේ ග්‍රහයෝ 12 දෙනයි. ඒ 12 දෙනා ඇසුරෙන් තමයි මේ එක එක වර්ගයේ එක එක විෂමතාවයන් තියෙන මිනිසුන්ගේ මේ පලාපල කතනයක් ඉදිරිපත් කරන්නේ දෛවඥයන් විසින්. මේ ග්‍රහයෝ 12 දිනක් මූලික කරගෙන කොහොමද අපි මේ පලාපලයක් නිවැරදිව කියන්නේ? ඉතින් ඒක ඇත්තටම බාරදූර කාර්යයක්. එහෙම කියන්න ටිකක් අමාරුයි. මොකද හරියට මේ ග්‍රහයන් ගැන හරි නිරීක්ෂණයකින් පසුව තමයි මේ පලාපල විස්තරයක් නිවැරදිව කීමේ හැකියාවක් තියෙන්නේ. ඔබ දන්නවා ඔබට කේන්දරයක් තියෙනවා. ඒ කේන්දරේ ලග්නය හා නවාංශකයේ දෙක විතරයි ඔබගේ කේන්දර සටහනක දීලා තියෙන්නේ. ඔබට ලග්නය තියෙනවා, ඒ වගේම නවාංශකය තියෙනවා. ඉතින් පැරණි කේන්දරවල නම් තව කේන්දර ඇඳලා තියෙනවා. ගොඩක් දුරට මේ දෙක විතර තමයි දැන් කේන්දරවල ඇඳලා තියෙන්නේ. ලග්නයයි නවාංශකයයි. ඉතින් මේ අපි එක ගහයක් කරන් බලමු කොහොමද මේ එක ගහය ගැන විස්තර රාශියක් ඇතුළත් වෙන්නේ කියලා. මේ එක ගහයකින් කේන්ද්‍ර සටහනක තැන්පත් වෙලා ඉන්න තැන අනුව. ඉතින් අපි බලමු ග්‍රහලොව සාමාන්‍ය හොඳයි කියලා කියන ග්‍රහය ගුරු ග්‍රහය ගැන අනම් බලමු. ගුරු ග්‍රහය මේ එක එක විදිහට එක එක මූණවරවල් දාන්නේ කොහොමද කියලා. මූණවරවල් දෙන්නේ මේ ගුරු ග්‍රහයගේ ඉන්න පිහිටීම අනුව. දැන් ඔබ දන්නවා මෙතන මම කලිනුත් කියලා දීලා දිනවා මේ ලග්නයක් ගත්තාම මේ ලග්නයේ කොටු 12ක් තියෙනවා. නවාංශකයේ කොටු 12ක් තියෙනවා. ඉතින් මේ ගුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්න ස්ථානය අනුව ඔන්න වෙනසක් ඇති වෙනවා. ඒතකොට 12 විදිහක් තියෙනවා මේ තැන්පත් වෙලා ඉන්න ස්ථානය අනුව. එකටම බලන්න ඕනේ මොන ලග්නේද? මොන ලග්නේද ගැනද මේ කතා කරන්නේ. ඉතින් ලග්න 12ක් තියෙනවා. ලග්න 12යි. 12ක් තියෙනවා. ඊළඟට දැන් ඉන්න ස්ථානය බලන්න ඕනේ මුලින්ම ගුරු ග්‍රහයක් කොතනද ඉන්නේ? මොන ලග්නෙද ඉන්නේ? ඒ ලග්නය අනුව පලාපල වෙනස් වෙනවා. ඉන්න ස්ථානය අනුව පලාපල වෙනස් වෙනවා. මොකද හැම ලග්නයකටම මේ සුබ ග්‍රහයක් හැටියට හැඳුන්වන ගුරු සුබ නැහැ. ඒක අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ගුරු ග්‍රහයත් හැම ග්‍රහයටම හොඳ නැහැ. මම දල වශයෙන් කියන්නම් මේෂ ලග්නෙට නම් ගුරු ග්‍රහය යෝගකාරක ග්‍රහය. ඉතින් ඒ ග්‍රහය හොඳම ග්‍රහයක් හැටියට හඳුන්වන්න පුළුවන් මේෂ ලග්න හිමියන්ට. ඊළඟට වෘෂභ ලග්නයට යහපත් නැහැ. මොකද අටවැන්න තමයි වෘෂභ ලග්න හිමියන්ගේ මේ අයිතිකාරකම තියෙන. ඒ අයිතිකාරකම කොහොමද හොයාගන්නේ? වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා උච්චක ධනු. මොකද ධනු ලග්නයේ අධිපති. ඉතින් ධනු ලග්නයේ අධිපති වුණාම අටේ අධිපති. ඉතින් අට කියන්නේ මාරක ස්ථානයක් මං කියලා කලින් කියලා තියෙනවනේ. ඉතින් ඒ වුණාට ඒ නිසා මේ උෂම ලග්නයට සුබ නැහැ. ඒ ආදි වශයෙන් අනිකුත් ලග්න වලටත් බලන්න ඕනේ මේ ග්‍රහය සුබයිද කියලා. මිථුන ලග්නයට ගුරු ග්‍රහය බාධක ග්‍රහයෙක්. ඉතින් මේ ආදි වශයෙන් බලන්න ඕනේ අනික් ලග්න වලට කොහොමද මේ ග්‍රහය සුබ ග්‍රහයෙක්ද කියලා. ඉතින් මේ ගුරු ග්‍රහය මේ ලග්න 12ටම සුබ නැහැ. අපි සුබ ග්‍රහයෙක් හැටියට හැඳින්නුවට ගුරු ග්‍රහය සුබ නැහැ. ඉතින් දැන් බලන්න ඕනි ළඟට දැන් ධනු ලග්නේ 8 වෙනි ස්ථානයේ අධිපති වුණාට ඉන්න ස්ථානය අනුව සුබ වෙන්න පුළුවන්. ඊළඟට මේ ග්‍රහයෙක් අපි ගත්තට බලන්න ඕනේ ඊළඟට අපිට මේ ග්‍රහය නවාංශකයේ කොතනද ඉන්නේ? දැන් ලග්නේ ඉන්න තැන ලග්නේ ඉන්න ගුරු මෙතනේ ගියමුකෝ නවාංශකයේ කොතනද? නවාංශකයේ මොන නවාංශකයේද? ඒ නවාංශකයේ කොතනද ඉන්නේ? දැන් නවාංශකයේ සුබ ස්ථානයක ඉඳී හැකි. එතකොට හොඳයි. සුබ ස්ථානයක ඉන්නවා නම් හොඳයි. ඊළඟට බලන්න ඕනේ මේ ග්‍රහය ඉන්නේ
මොන අවස්ථාවේද? ඉතින් ගහයන් ඉන්නවා කියන්නේ ඔබ දැනගන්න ඕනේ මේ ගහයන්ට අවස්ථා තියෙනවා. ලදරු අවස්ථාව තියෙනවා, කුමාර අවස්ථාව තියෙනවා, තරුණ අවස්ථාව තියෙනවා, වයෝවෘද්ධ අවස්ථාව තියෙනවා, මෘත අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්නෝම අපි මේ ලග්නයක් බෙදනවා මේ අංශක ගාන අනුව මොන අවස්ථාවේද කියලා. එහෙම බලන්න ඕනේ මේ ග්‍රහයා ඉන්නේ මොන අවස්ථාවේද කියලා. ඊළඟට ඕනම ගහයෙක් බලන්න ඕනේ මොන භාවයන් තුළ මේ මොන රාශිවලද අධිපතිත්වය දරන්නේ. දැන් අපි මෙතන ලග්නේ මේෂ කියලා ගමු. මේෂ ලග්නේ අධිපති කවුද? කුජ. කුජ තමයි මේෂ ලග්නේ අධිපති. ඊළඟට අපි හොයන ග්‍රහයා එහෙනම් අපි කියමු ගුරු කියලා. ගුරු ග්‍රහයා මොන ස්ථානවල වලටද අධිපති වෙන්නේ? ගුරු ග්‍රහයා මේෂ උෂම මිථුන කටකට උච්චයි. ඊළඟට සිංහ කන්‍යා තුලා උච්චක ධනු. ගුරු ග්‍රහයා ධනුවට සක්ෂේස්ත්‍රයි. මකර කුම්භ මීන. මීනේ ඔන්න ඒ ස්ථාන වලට ගුරු ග්‍රහයා සුබයි. ගුරු ග්‍රහයාගේ අයිති ස්ථාන තමයි. ඒ වගේ අනික් ග්‍රහයන්ටත් බලන්න ඕනේ මේ ඉන්න ග්‍රහයා කොතෙන්ටද අධිපතිත්වය දරන්නේ. ඔබ හොයන ග්‍රහයා සිකුරු ග්‍රහය වෙන්න පුළුවන්. සිකුරු ග්‍රහයා කොයි ස්ථානවලද? මේෂ ලග්නයට හොඳයිද නැත්නම් වෘෂභ ලග්නයට හොඳයිද? වෘෂභ ලග්නේ නම් ලග්නාධිපති. ඒ ආදී වශයෙන් හොයන්න ඕනේ මේ ග්‍රහයා මොන ස්ථානයේද ඉන්නේ. මොන ස්ථානයේද අධිපතිකම් දරන්නේ? ඒ විදිහට හොයන්න ඕනේ. ඊට පස්සේ ලග්නේ ඉන්න තැනයි ඊට පස්සේ නවාංශකයේ ඉන්න තැනයි හොයන්න ඕනේ. ඊළඟට ඒ ග්‍රහයා දැන් අපි හොයන ග්‍රහයා වටා ඉන්න ග්‍රහයුත් බලන්න ඕනේ. මේ ග්‍රහයු සංයෝග වෙලාද? සමසප්තමක සමාංශක වෙලා ඉන්නවද? ඊළඟට මේ ග්‍රහයා වටා ඉන්නේ කවුද? දැන් ගුරු ග්‍රහයා දැන් අපි කියනවා ග්‍රහයෙක්ගේ දෙපස ඉන්න ග්‍රහයන් අනුව ඒ ග්‍රහයා පාප පීඩිත වෙලාද නැත්නම් පාප කත්‍රී වෙලාද නැත්නම් සුභ කත්‍රී වෙලාද? සුභ ග්‍රහයෝ දෙන්නෙක් දෙපස ඉන්නවනම් සුභ වෙනවා. අසුභ ග්‍රහයෝ දෙන්නෙක් දෙපස ඉන්නවනම් අසුභ ග්‍රහයෙක් හැටියට අසුභ ග්‍රහයෙක් වෙනවා. ඒ කියන්නේ දැන් ওই සාමාන්‍යයෙන් අද සමාජය දැක්කත් දැන් හොඳ කට්ටිය ආශ්‍රය කරන මිනිස්සයා හොඳ පැත්තට යනවා වගේම නරක කට්ටිය ආශ්‍රය කරන මිනිස්සයා නරක පැත්තට යනවා. ඉතින් ඒ ආදී වශයෙන් එහෙම මේ ග්‍රහයොත් ඒ වගේ සුභ අසුභ වෙනවා ඉන්න අය සමග. ඊළඟට ග්‍රහ සංයෝග තියෙනවා. ඉතින් මේ ග්‍රහයෙන් ගත්තාම ඒ ග්‍රහයා කේන්ද්‍ර සටහනක සංයෝග වෙන්න පුළුවන්. තවත් ග්‍රහයන් එක්ක. ඊළඟට එක එක යෝග හැදෙනවා. ඉතින් ඒ ග්‍රහ සංයෝග අනුව ඒවත් බලන්න ඕනේ මේ කේන්ද්‍රයේ ග්‍රහයෙක් ගැන නිසි පලාපලයක් කියනකොට. දැන් ඔබ අහනවා සමහරක් වෙලාවට මගේ ගුරු ග්‍රහයා මෙන්න මේ ස්ථානයේ ඉන්නවා. 3 ඉන්නවා 4 ඉන්නවා 5 ඉන්නවා කියලා අහනවා. මට හොඳයිද? ඉතින් ඇත්ත වශයෙන්ම මම ඉතින් මොකක් හරි උත්තරයක් ඔබට දෙනවා. ඉතින් දල වශයෙන් කියන්න පුළුවන් උත්තරයක් ඔබට දෙනවා. නමුත් ඔබ දැනගන්න ඕනේ එහෙම කිව්වට ඒ උත්තරේ ඊ타ත්ම නිවැරදි උත්තරයක් නෙවෙයි. ඊ타ත්ම නිවැරදි උත්තරයක් නෙවෙයි. මොකද නිවැරදි උත්තරයක් නොවෙන්නේ මොකද මේ කේන්ද්‍රයක් ගත්තාම විශාල ප්‍රමාණයක් බලලා තමයි මේ ග්‍රහයා හොඳයිද නරකයිද කියලා මේ කාලේ හොඳයිද ඔබට නරකයිද කියලා හරියට කියන්න පුළුවන් කමක් තියෙන්නේ. මොකද මේ ග්‍රහයෙක් ඉන්න ස්ථානයක් අනුව මේ ගුරු ග්‍රහයා මෙතන හිටියට මේ ගුරු ග්‍රහයා ඉන්න ස්ථානයේ මෙතන වුණාට මේ ගුරු ග්‍රහයා සමහරක් විට හොඳ වගේ පෙවුනට මූ නරක ග්‍රහයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔය හොඳ වගේ ඕන තරම් මිනිස්සු ඉන්නේ. ඒ වුණාට අපි ගිහිල්ලා බැලුවාම අපි ඒ මනුස්සයා ගැන දැනගත්තාම ඒ මනුස්සයා ගැන හෙව්වහම ඒ මනුස්සයා නරකයි. ඒ වගේ තමයි මේ කියන්නේ ග්‍රහයොත්. හොඳ වගේ පෙවුනට ඒ ග්‍රහය හොඳ නැහැ නරක වෙන්න පුළුවන්. නරක මේ නැකත් අනුව කියන්නේ මේ ඉන්නේ මොන නැකතකද? සමහරක් විට පාපියෙක්ගේ නැකතක වෙන්න පුළුවන්. එහෙම වුණාම මේ ගුරු ග්‍රහයා උනත් නරක ග්‍රහයෙක් වෙනවා. ඊළඟට පාප දෘෂ්ටීන් වැටෙන්න පුළුවන්. සුභ දෘෂ්ටීන් වැටෙන්න පුළුවන් මොහු කෙරට. සුභ සංයෝග ඇති වෙන්න පුළුවන්.
ඉතින් එන්නේ ආකාරයට මේක එක ගහයක් හොඳ ගහයක් වුණා නරක ගහයක් වෙන්න පුළුවන්. ඊළඟට දෙර්කාණේ බලන්න ඕන. දෙර්කාණේ මේ ගහයා ඉන්නේ මොන ස්ථානයේද? කීවෙනි දෙර්කාණයටද වැටෙන්නේ? කොහොමද එතන සුභයිද? ඒ ආදි වශයෙන් බලන්න ඕනේ. ඉන්න තැන බලන්න ඕනේ. ඉන්න තැන අනුව තමයි ඕන කෙනෙක් සුභ හෝ අසුභ වෙන්නේ. 22 වන දෙර්කාණයට වැටුණොත් 64 නවාංශකයට වැටුණොත්. ඉතින් ඒ ආදි වශයෙන් නරක තැන් නරක ස්ථාන වලට වැටෙන්න පුළුවන් ඕනම ගහයෙක්. ඉතින් ඒ ඕනම ගහයෙක් වැටෙන ස්ථානය අනුව ඔහු සුභ හෝ අසුභ වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මට මේ වීඩියෝෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න අවශ්‍යතාවය තුනේ. මොකද ඔබත් අහනවා මගෙන් ඔබ දන්නවා මේක අහන්න කියන්නේ ඔබ හිතනවා මේ මම කියන දේවල් හරියනවා මොකද මේ ඉන්න ස්ථානය අනුව පලාබල කිව්වහම කියලා. නැහැ ඉන්න ස්ථානය අනුව පලාබල කිව්වහම ඊටමත් නිවැරදි නෑ. නේ යම් තරමකට නිවැරදි වෙන්න පුළුවන්. එහෙමයි මේකේ අදහස තේරුම් ගන්න ඕනේ හරියට මේ කියන දේ. මොකද මේ ගහයෙක් ඉන්න ස්ථානය කී පමණින් කියන්න බෑ. ඉතින් මේ ගහයෙක්ව විශාල කොටස් වලට බෙදන්න පුළුවන්. මෙයාගේ නවාංශකේ මෙයා ඉන්නේ මොන භාව වලට අධිපති දරගෙනද ඊට පස්සේ මොන කාරකත්වද මොන නැකතකද මොන නැකති පාදයකද මේ ආදි වශයෙන් විශාල ප්‍රමාණයක් මේක ගහයෙක්ගෙන් බලන්න පුළුවන්කමක් තියෙනවා මේ ජ්‍යොතිෂයේදී. එන්නේ විශාල ප්‍රමාණයක් බලන්න පුළුවන් නිසා තමයි මේ හැම මිනිස්සයාටම හරියන කියන්නේ එක එක මිනිස්සයන්ගේ එක එක පලාපල කියන්න පුළුවන් කමක් තියෙන්නේ නැත්තම් ඉතින් මේ ගහයෝ 12 දෙනා මේ කොට 12 ඉන්න ආදි ඒක ආකාරයට කියන්නේ ටික දෙනෙක් බලාගෙනනකොට මේ ඔක්කොටම එක වගේ වෙන්න වෙනවා ඒක. මේ එකින් එක එක්කෙනාට මේක වෙනස් වෙන්නේ මෙන්න මේ නිසා. මෙන්න මේ හේතු නිසා. මොකද එක ගහයෙක් ඉන්න ස්ථානය අනුව නෙවෙයි පලාපල කියන්නේ මේ ගහයාට සම්පූර්ණ දේවල් බලලා තමයි මෙතෙන්දී මේ කියන්න පුළුවන් කමක් තියෙන්නේ. මොකද ගහයෙක් හිටියට ඒ ගහයා ඉන්න විදිය නෙවෙයි අවසානයේ බැලුවාම සමහරක් විට නරක ගහයෙක් වගේ පෙවුනන් සුබ ගහයෙක් වෙන්න පුළුවන්. සුබ ගහයෙක් වුණත් අන්තිමේත් බලනකොට නරක ගහයෙක් වෙන්න පුළුවන්. මේ හැම කෙනාටම මේ විංශෝත්තර දසාවත් එක වගේ වෙන්නේ නැහැ. මේ හැම කෙනාටම මේ විංශෝත්තර දසාවත් ගැලපෙන්නේ නැහැ. මේ තවත් දසා ක්‍රම තියෙනවා. ඒ දසා ක්‍රම සමහරක් අයට ගැලපෙනවා. විංශෝත්තර දසාව හැමෝටම ගැලපෙන්නේ නැහැ. තව තියෙන දසා සෝදසෝත්තරී තියෙනවා. දවසෝත්තරී තියෙනවා. අෂ්ටෝත්තරී තියෙනවා. ඒ වගේ යෝගිනී තියෙනවා. ඒ වගේ Tamanට ගැලපෙන දසාවක් තමයි ඒකෙත් බලන්න ඕනේ. මොකද හැමෝටම මේ එක දසාවක් ගැලපෙන්නේ නැහැ. එක කේන්දරයට එක විදිහට තමයි දසාවත් ගැලපෙන්නේ. ඉතින් ඔන්න ඔයම බලන්න ඕනේ මොනවද මේ Tamanට ගැලපෙන දසාව මොකද්ද? ඒකට හරියන කේන්දරයට අනුව ඒක බලන්න ඕනේ. ඊළඟට තව තියෙනවා ගහයෙන්ට අවස්ථා තියෙනවා. සයන අවස්ථාව, පෝෂණ අවස්ථාව, නාට්‍යපාන අවස්ථාව. ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවත් බලන්න ඕනේ මේ ගහයන්ට කොහොමද මේ අවස්ථාවත් ගැලපෙනවද කියලා. ඉතින් මොන අවස්ථාවෙද ඉන්නේ ගැලපෙනවද නෙවෙයි. ඒ අවස්ථාවට අනුව ඔවුන්ගේ මේ පලාපල වෙනස් වෙනවා. ඉතින් මේ ගහයන්ගේ පිහිටීම නිසා යෝග ඇති වෙනවා. යෝග ගණනාවක් විශාල ප්‍රමාණයක් දක්වන. ඉතින් මේ යෝග අනුව මේ කේන්දරෙන් කේන්දරයට පලාපල වෙනස් වෙනවා. ඉතින් ඔන්න ඔය කියන කරුණු රාශියම ගත්තාම තමයි මේ කේන්දරයක පලාපල කියන්න පුළුවන්කමක් අපිට හැකියාවක් ලැබෙන්නේ. නැතුව මේ එක කේන්ද්‍ර සටහනක ගහයෙක් ඉන්න තැනක් කියලා පලාපල කීමේ හැකියාවක් නැහැ. මේ කියන කරුණු වගේම තව මේ නොකියු කරුණු රාශියක් බලපානෝ කේන්දරයක පලාපල වෙනස් වෙන්න මේ එක එක කේන්දරෙන් එක එක කේන්දරයට පලාපල වෙනස් වෙන්න මේ කරුණු රාශියක් බලපාලා තමයි මේ පලාපල වෙනස් වීමකට ලක් වෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබට යම් තරමකට හරි මේ කේන්දරයක පලාපල වෙනස් වීම පලාපල වෙනස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ තවත් නරඹන්න ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලන්ට පුළුවන් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න.
ඒ වගේම මම දාන අලුත්ම වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔය notification bell එක on කරාම. ඉතින් අපිත් එක්ක එකතු වෙලා නැති අය එකතු වෙන්න. ඉතින් එකතු වෙච්ච අය අපිත් එක්ක රැඳී සිටින්න. මේ වගේ ජ්‍යොතිෂයට වටිනා වීඩියෝ ඕගොල්ලන්ට නරඹන්න කැමැත්තක් තියෙනවා නම්. ඉතින් තවත් දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලොන්ගේ අදහස් යෝජනා චෝදනා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඒවා ඉතාමත්ම වටිනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න. ඒ වගේම ෂෙයා කරන්න ඔයගේ යාළුවන්ටත් දැන ගැනීමට. හොඳයි එහෙනම් තවත් වීඩියෝ එකකින් නැවත අලුත් දවසකින් හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.